සුබ දවසක් දරුවෝ ඔක්කොටම. අද ඔන්න අලුත් වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ. හරි අලුත් පාඩමක් ත්‍රිකෝණමිතිය තමයි මේ වීඩියෝ එකේ සහ ඉස්සරහට වීඩියෝ 5කින් 6කින් විතර මම කරන්න ඉතාලේ ඉන්නේ. එතකොට මේ ත්‍රිකෝණමිතිය පාඩම අනිවාර්යයෙන්ම විභාගෙට අහන පාඩමක්. එතකොට මේකෙදි කොහොමද ගණන් එන්නේ? ත්‍රිකෝණමිතිය කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයෙන් වෙනවා. ත්‍රිකෝණමිතිය කෙටි ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ ලකුණු 25ක් හම්බෙන එක. ලකුණු 25ක් හම්බෙන එක සහ ලොකු ප්‍රශ්නයකුත් වෙනවා. ඒකෙන් ලකුණු 150ක් හම්බෙනවා. ලකුණු 150ක් එක්ක 25ක් එක අනිවාර්යයෙන් 170ක් PO එකේදී ගන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම හරියට ගොඩ දාගත්තා. එතකොට දැන් මම මේ පාඩමේ ඉස්සරහදී කතා කරනවා වීඩියෝ 5කින් විතර වීඩියෝ 5කින් 6කින් විතර කොහොමද මේ ත්‍රිකෝණමිතිය ගණන් එන්නේ සහ මොනවද මේකේ තියෙන ප්‍රධාන කොටස්. හරි. එතකොට මේ මූලික ප්‍රධාන කොටස් තුනක් තියෙනවා ත්‍රිකෝණමිතිය වෙන් වෙනවා. ත්‍රිකෝණමිතිය කොහොමගේ ප්‍රධාන කොටස් තුනකට වෙන් වෙනවා. ඇත්තටම අපිට එහෙම වෙන් කරගන්න පුළුවන්. එකට තමයි ඒකට ඔක්කොම කරන්නේ. එතකොට මේකේ පළවෙනි එක කතා කරන්නේ සූත්‍ර. ත්‍රිකෝණමිතික සූත්‍ර හා සර්ව සාම්‍ය වගේ සර්ව සාම්‍ය විසඳීම. ත්‍රිකෝණමිතික සූත්‍ර සහ සර්ව සාම්‍ය විසඳීම. හරිද? එතකොට අපි ඊළඟට ඒක ඔන්නයි කැලට කතා කරනවා. මේ කැලේ පළවෙනි කැලේදී කතා කරනවා සූත්‍ර හා සර්ව සාම්‍ය විසඳීම. දෙවෙනි පාඩේදී කතා කරන්නේ අපි දෙවෙනි පාඩේදී ත්‍රිකෝණ ලක්ෂණ. ත්‍රිකෝණ ලක්ෂණ තමයි ඒකෙදි කතා කරන්නේ. තුන්වෙනි එකේදී කියන්නේ සාධාරණ විසඳුම්. ත්‍රිකෝණමිතික සමීකරණ හා සාධාරණ විසඳුම්. ඒක ලෝභාවිත කියලා අපි මේකෙන් තමයි කතා කරනවා ප්‍රස්තාර අඳින. එතකොට ඔන්න වගේ තමයි කැලි තුනකට වෙන්නේ. එතකොට මම පළවෙනි වීඩියෝ එකේදී කතා කරනවා සූත්‍ර කොහොමද මේ සර්ව සාම්‍ය නිසා අපිට මොනවද මේකෙදි හම්බෙන්නේ කියලා. එතකොට ඔය පළවෙනි වීඩියෝ එක කරා. ත්‍රිකෝණ ලක්ෂණ වලදී සමහරට මේක වීඩියෝ දෙකක් විතර අපිට කරන්න වෙයි. හරි ගණනුත් හදන හින්දා මේකෙදි ත්‍රිකෝණ ලක්ෂණ ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන්න ඉතාලේ ඉන්නවා. සහ 4 5 මේ ඔක්කොම කලවම් කරලා මේ ටිකයි සහ අපි අන්තිමට විභාගනුත් එක්ක 5ක් වගේ වීඩියෝස් කතා කරමු. සහ එතකොට අපි බලමු දැන් එන ඔන්න මම කිව්වා මේක දැන් මේ පාඩම කොහොමද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ කියලා. එතකොට අපිට අනිවාර්යෙන් ABC විදිහට පාර්ට් විදිහට සමහරලාට අවුරුදු වල ගණන් එනවා. A පාර්ට් එක මේකෙන් එනවා සමහරලාට B පාර්ට් එක මේකෙන් සහ C පාර්ට් එක මේකෙන්. එතකොට ඔය ෆුල් 150 ගානේ හරිද ලොකු පේපරේ අනිවාර්යෙන් මේ පාර්ට් එකකින් එකක් එනවා මේකෙන් එකක් එනවා සහ මේකෙන් එකක් එනවා. සමහරවිට මේ දෙකෙන් කලවම් කරලා අහන්න පුළුවන්. ආන් මේ වගේ. එතකොට අනිවාර්යෙන් මේ පාර්ට් තුනටත් වෙන් කරගත්තේ වඩා අපිට මේක ලේසියෙන් ඔළුවට දාගන්න ඕන හින්දා. හරි. අපි දැන් ඉස්සරහට ඉගෙනගෙන යන්න. හරි. දැන් මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ත්‍රිකෝණමිතික සූත්‍ර සහ සර්ව සාම්‍ය විසඳන්නේ කොහොමද කියලා. මාතෘකාව දාගෙන ත්‍රිකෝණමිතික කියලා ලියලා ත්‍රිකෝණමිතිය කියන මාතෘකාව දාගෙන ලියන්න කෝණය මැනීම කියලා. කෝණය මැනීමේ ඒකක දෙකක් තියෙනවා. කෝණය මැනීමේ ඒකක දෙකයි. ඔයාලා දන්නවා කෝණය මැනින්න අපි ප්‍රධාන ඒකක දෙකක් ගන්නවා. එකක් පෘෂ්ඨික මිනුම හරි මේක දුවත් අවුලක් නැහැ. පෘෂ්ඨික මිනුම නැතර මාත්‍රාන කියන ඒක ප්‍රශ්න නැහැ. පෘෂ්ඨික මිනුම කියන්නේ හරි අපි හිතනවා මේ මෙතනින් පටන් ගත්තොත් වටයක් යන්නේ වටය කියලා මෙතෙන්ට එද්දී හරිද මෙන්න මේ වටයක් කියලා සම්පූර්ණ ආයේ හිතපු තැනට මෙන්න කියනවා අපි
360ක් යනවා මොනවද අංශක කියලා. එතකොට මේ අංශකයක් කියන්නේ නම් පෘෂ්ඨික මිනුමක් තමයි. හරි. මේ අංශකය කියන්නේ පෘෂ්ඨික මිනුම කියන්නේ. හරි. එතකොට අපි දන්නවා වටයක් කියලා ඉන්නේ 360යි. ඒක අංශකයක් කියන්නේ නම් මේ කෑල්ල කීයකට බෙදන්නවද? මේක 360කට බෙදනවා. හරි. වටයක් කියන්නේ 360යි. ඒකට එක අංශකයක් කියන්නේ මේක වටයකට 360යි නම් එක අංශකයක් කියන්නේ වටයන් 360 කියන එක 360 බෙදුවාම ඔන්න අංශකයක් කියලා. පැහැදිලිද? එක වටයක් අන්න මේ මුල් ප්‍රමාණය 360 බෙදුවාම අපිට එනවා මෙන්න මේක තමයි අංශකය කියලා. එක අංශකයක්. හරි. සම්පූර්ණ වෘත්තයක් කරා කෑලි 360කට බෙදුවොත් අපිට එන්නේ අංශකයක් කියන එක. හරි. එතකොට පෘෂ්ඨික මිනුම යටතේ ලියන්න මෙහෙම පෘෂ්ඨික මිනුම ජ්‍යාමිතිකව සම්පූර්ණ වෘත්තයක් සමාන කොටස් 360කට බෙදීමෙන් ලැබෙන එක් කොටසක් අංශකයක් ලෙසද මෙම කොටස නැවත 60කට බෙදීමෙන් කලාවක්ද එම කලාවද නැවත 60කට බෙදීමෙන් විකලාවක්ද ලෙස මිනුම් හඳුන්වා දී තිබේ. හරි. ඒ කියන්නේ මේ අතරම අපි හරිද? පොදා මුස්ලිම් නම කියන්නේ ඉස්ලාම් සුභම විදිහට කෝණ ගැනීම එක දැනගන්න ඕනේ. ඉස්ලාම් මේ සම්පූර්ණ වෘත්තයක් කරා බෙදනවා මේක දැන් හතරෙන් බෙදුවාම අපි කියන 360 බෙදුවාම මේ ගැල අංශක 90ක් කියන්නේ. කියන්නේ මේ ගැල අංශක 90යි. සහ මේකේ නම් ආයෙ ගන්න ඕනේ කීයකටද? මේක ආයෙ ගන්න ඕනේ 15කට. හරි. එතකොට අපිට අංශකයක් හම්බෙන්නේ. මේක අංශක මේ ගැල හරි ඔන්න හතරෙන් බෙදලා තියෙනවානේ. සහ ඒක අපි තව කීයකින් බෙදන්න ඕනේද? 90කින් බෙදන්න ඕනේ. මේ ගැලලා හරි. එතකොට එහෙනම් මුළුකම 360කට බෙදනවා. 360 මේ තියෙන්නේ ඇවිල්ලා එක අංශකයක් නේ. අංශකයක්. ඒ කියන්නේ මේක 360කට බෙදලා තියෙනවා. සහ මෙයා එක අංශකයක් ආය 60ට බෙදුවොත් අපි කියන එකට හරි. මෙන්න මෙහෙම එකයි කවුද? කලා කියන එක කියන්නේ. ඉස්සරහින් ඉරක් ගන්නවා. අංශකයක් 60න් බෙදුවොත් අපි කියන එකට මේ ඇවිල්ලා කලාවක් කියලා. එක කලාව. මේ කලා එකයි කලා දෙකයි වගේ. මේ කලා වාචනය ඇත්තට බෙදන්න පුළුවන්. ඒත් අපි කියනවා ඒක විකලායි. හරි? විකලාවක් කියලා කියනවා. පැහැදිලිද? ඒතකොට අංශකයක් කියන්නේ සම්පූර්ණ වෘත්තය 360 බෙදුවට පස්සේ මේක. හරිද? ඒක අතර 60 බෙදුවොත් කලාවක් වෙනවා සහ ඒ කලාව ආයෙ 60 බෙදුවොත් විකලාවක් වෙනවා. පැහැදිලිද? එතකොට මේක තමයි අපි කතා කරන පෘෂ්ඨික මිනුම කියලා කියන්නේ. හරි දැන් අපි ඕනනම් දුරක් ගatti මිනුමක් තියෙනවනේ. දුරක් ගatti අපි කියන්නේ මොනවද? මීටර් නැත්නම් කිලෝමීටර්. ඒ වගේ මීටර්නේ එතකොට ඒක කියන්නේ. ඒ වගේ කෝණෙම අපි පෘෂ්ඨික මිනුම කියලා එකක් තියෙනවා. ඒ වගේම ඉන්නේ කෝණයම ඉන්නේ අංශක විදිහට. හරිද? හරි. මේක අඳ ගන්න. එතකොට ඕක ඇඳගෙන උදාහරණයක් කියන්න. උදාහරණ අංශක 36යි කලා 12යි විකලා 33යි. හරි මම කියනවා අංශක 125යි කලා 34යි විකලා 2යි. මම වගේ කියන්න පුළුවන් විකලා 2. ඕක තමයි අපිට උදාහරණ මේ තියෙන කෝණයම ඉන්න උදාහරණ දෙක. ඔක දැන් දාගන්න. හරි දැන් මේක නවත්තලා ලියා ගන්න. මම මකනවා. ඊට පස්සේ අපි
හරි. ඊට පස්සේ වෘත්ත මිනුම දෙවෙනි එක වෘත්ත මිනුම. හරිද? වෘත්ත මිනුම කියන්නේ දැන් පෘෂ්ඨික මිනුම කියලා එකක් තියෙනවානේ. පෘෂ්ඨික මිනුම වගේම තියෙනවා වෘත්ත මිනුම කියලා එකක්. හරිද? වෘත්ත මිනුම කියන්නේ ලියන්න මේක ලියලා වෘත්ත මිනුම මේක ලියලා ආයෙ ලියන්න වෘත්ත මිනුම රේඩියන මිනුම ලෙසද හැදින්නේ. රේඩියන මිනුම ලෙසද හැදින්නේ. රේඩියන මිනුම ලෙසද හැදින්නේ. ඊට පස්සේ එහෙනම් යටින් ආයෙ ලියන්න රේඩියනයේ අර්ථ දැක්වීම කියලා. රේඩියනය අර්ථ දැක්වීම. රේඩියනයේ අර්ථ දැක්වීම. ලියන්න රේඩියනයේ අර්ථ දක්වන්නේ මොකද්ද බලමු රේඩියනයක් කියන්නේ කියලා. රේඩියනය යනු ලියන්න රේඩියනය යනු ඕනෑම වෘත්තයක අරයට සමාන චාප දිගක් මගින් වෘත්ත කේන්ද්‍රය මත ආපාතනය කරනු ලබන කෝණයයි. වෘත්ත කේන්ද්‍රය මත ආපාතනය කරනු ලබන කෝණයයි. රේඩියනය කොහොමද? ඒ කියන්නේ ඕනෑම වෘත්තයක හරිද? ඕනෑම වෘත්තයක අරය තියෙනවානේ. මේක අරයට සමාන චාප දිගක්. ඒ කියන්නේ මේක චාප දිග නෙමෙයි මේක. මේ චාපේ චාප දිග කියන්නේ ඔන්න ඔය අංක තාරු. මේකත් තාරු. මේක චාප මෙතන ඉවරයි නා. හරිද? ඕනෑම වෘත්තයක අරයට සමාන චාප දිගකින්. දැන් චාපය දැක්කම අමුනේ චාපේ. එස්නේ. අපි දන්නා මේ කාරණා මේක දීලා නම් අපි කියන්නේ කොහොමද? S සමාන r θ කියලානේ. S සමාන r θ කියලානේ. එතකොට අපි සාමාන්‍ය කියව දැන් මේකේ S කියන්නේ දැන් කව වෙනවද එහෙනම්? r. හරිද? එතකොට ඒකෙත් r වෙලා එහෙනම් අපි මෙතන කියනවා S වෙනකොට r ගන්න පුළුවන් නේද? මේකේ දැන් මේකේ වෙලා තියෙන්නේ S සමාන r නේ. r සමානයි r θ වෙද්දී එහෙනම් θ කියන්නේ 1යි රේඩියන් කියලා කියනවනේ මේක කියලා ගියම 1යි. එහෙනම් අපි කියනවා θ කියන්නේ නම් ඒ වෙලාවේ හැදෙන එක 1යි රේඩියන කියලා. එහෙනම් මෙතන එන්නේ කවුද? රේඩියන් 1යි රැඩ් කෝණයක් තමයි. හරි. එහෙනම් මොකද්ද රේඩියන් කියන්නේ? අරයට සමාන චාපදියකින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. හරි. ඔන්න ඔක අඳගෙන ලියා ගන්න. මේ අපි චාප දිග හොයන සූත්‍රයේ සමාන r θ නම් s කියන්නේ r ලා θ කියන්නේ 1යි රේඩියන් කියලා එනවා. හරි. එතකොට ඕක තමයි ඇත්තටම මූලික අර්ථ දැක්වීම වෙන්නේ. එතකොට කෝණයේ මයින්ඩ් එක මිනුම් එකක දෙකයි තියෙන්නේ. එකක් පෘෂ්ඨික මිනුම අනික වෘත්ත මිනුම නැත්නම් රේඩියන මිනුම. හරි. එතකොට ඒ රේඩියනුයි අංශකයි තමයි අපි එහෙනම් කෝණ මයින්ඩ් පාවිච්චි කරන්නේ. මේක දාගන්න. හරි. දැන් අපි බලමු කොහොමද මේ රේඩියන් එක දැන් මිනුම් එක දෙයක් තිබ්බනේ. දැන් අපි දන්නවා මීටරුයි කිලෝමීටරුයි අතර සම්බන්ධතාවයක් තියෙනවානේ. දැන් දෙකෙන්මයි කිලෝමීටර වලින් දුරමයි ඉන්නේ සහ මීටර වලින් දුරමයි ඉන්නේ. සෙන්ටිමීටර මිලිමීටර. ඒ වල අතර සම්බන්ධතාවයක් තියෙනවානේ. ඒ වගේ දැන් මේකෙත් එහෙනම් දෙකමයි ඉන්නේ මොකද්ද? කෝණනේ. දෙකම කෝණෙමයි ඉන්නේ. එහෙනම් අනිවාර්යයෙන් මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. දැන් අපි කරන්න යන්නේ අන්නේ සම්බන්ධතාවය හොයන එක. හරිද? එහෙනම් ලියන්න රේඩියන හා අංශක අතර සම්බන්ධතාවය රේඩියන හා අංශක අතර සම්බන්ධතාවය. එතකොට අපි කරන්නේ අපි දන්නවා
අපි දන්නවා මේකේ කොහොම R කියලා ගත්තොත් මේ වටේ දිග කියන්නේ කවුද? වටේ දිග අපි දන්නවා පරිධිය නේද? මේකේ වටේ දිගනේ. පරිධිය වෙන්නේ 2πr. පරිධිය වෙන්නේ 2πr. එතකොට මුළු දිගනේ තියෙන්නේ නේද? මුළු දිගනේ. එහෙනම් මම මෙතනින් කැඩුවොත් මෙතනින් කපලා මේ වටේම දිග 2πr. මෙතනින් කපලා දිගෑරියොත් මෙන්න මේ දිග ඔක්කොම කවුද යන 2πr. මේ වෘත්තය අපි කොහොම දිගාරින්න පුළුවන් කියලා. එතකොට මේ දිග සම්පූර්ණ මෙතනින් කොහොම වටේම ඇවිල්ලා පරිධියනේ. පරිධිය 2πr නම් මම මෙතනින් කපලා මේක දිගාරිනවා. මේ දින වෘත්තයක්. හරිද? ඒක 2πr. පැහැදිලිද? එහෙනම් රේඩියන් එකක් නිරූපණය වෙන්න හරිද? මේ එකක් කොච්චරක් වෙන්න ඕනද මේ කෑල්ල? මේ කෑල්ල R වෙනද? මේකත් R වෙලා හරිද? මේකත් R වෙනවා. ඒක මේක තමයි එකයි රේඩියන් වෙන්නේ. පැහැදිලිද? එතකොට එහෙම රේඩියන් වෙන්න අරයට සමාන ඡාප දිගකින් මේක එන්නේ. එහෙනම් මේ ඡාප දිගේ කෑලි කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. අපි දැන් මේ R මෙතෙන්ට R. හරිද? මෙතෙන්ට R නම් මේ වගේ කෑලි කීයක් තියෙනවද කියලා බලන්න. මේ මුළු වෘත්තය පුරාවටම මේ වගේ කෑලි කීයක් තියෙනවද කියලා බලන්න. අපි මුළු දිග මේ R එකෙන් බෙදන්න ඕනේ නේ. මුළු දිගම දැන් අපි හිතමුකෝ මුළු දිග 100යි. මුළු දිග 100යි 10 කෑලි කීයක් තියෙනවද නේ? 10 කෑලි කීයක් තියෙනවද කියලා බලන්න ඕක කරන්න ඕනේ. නැත්නම් 8 කෑලි කීයක් තියෙනවද කියලා බලන්න මේ. 8 කෑලි කීයක් තියෙනවද බලන්න මේ ටිකට. මේ R කෑලි කීයක් තියෙනවද කියලා බලන්න ඕක කරන්න ඕන. 2πr තියෙන මුළු දිග මේ R කෑලි කීයක් තියෙනවද කියලා බලන්න 2πr බෙදන්න ඕනේ R වලින් නේ. 2πr බෙදන්න ඕනේ R වලින්. එහෙනම් මෙතන ඔන්න R ඔය වගේ කෑලි කීයක් තියෙනවද කියලා බලන්න අපි කරන්නේ. එහෙනම් අපි කරනවා 2πr බෙදීම කවුද? R. එතනින් සම්පූර්ණ වෙනවා අංශක 360ක් නේ. ඒ මුළු වටයක් නිකන් තියෙන්නේ. කෑලි වලින් සම්පූර්ණම 2πr කෑලි R වලින් බෙදුවට පස්සේ හරිද? ඒක සමාන වෙනවා මුළු වටයකට යනවානේ. මෙතනින් ගත්තාම මෙන්න R ඊට R ඔක්කොම ගිහිල්ලා මෙතෙන්ට මාපහු එනවනේ බෙදුවට පස්සේ කෑලි කීයක් දෙන්නේ කියලා. සමහරට හරියට බෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? අපි දන්නවා මුළු වටයක් ගියාම අපිට හම්බෙන්නේ මේ කලින් කතා කරා අංශක 360ක් නේ. මුළු වටයක් ගියාම එතකොට මේ මුළු වටයකටම තියෙන කෑලි ප්‍රමාණය එහෙනම් මුළු වටයේ තියෙන කෑලි ප්‍රමාණය අංශක 360ට සමාන වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට එහෙනම් අපි දන්නවා මෙන්න මෙව R දක්වනවා. හරිද? දැන් මේකෙන් අපි කිව්වා කොච්චර කෑලි ප්‍රමාණයක් තියෙනවද? 2π ප්‍රමාණයක් තියෙනවා. හරිද? මේ වගේ කෑලි 2π ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මේක සම්පූර්ණ කවර වෙනවා. ඔන්න රේඩියන එකයි. රේඩියන මේකත් එකක්නේ. කොහොම වගේ රේඩියන එකයි. ඔය වගේ හරිද? ඒක මේක සම්පූර්ණම කොච්චරක් තියෙනවද? මෙතනින් ගත්තාම සම්පූර්ණම 2π රේඩියන ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිද? කෑලි තියෙනවා මේ වගේ 1 2 3 කිය 2π රේඩියන් ප්‍රමාණය. ඒ 2π රේඩියන් ප්‍රමාණයම මොකක්ද වෙන්නේ නම් අර වටේම ගිහින් මෙතෙන්ට වෙනවනේ. ඒ කියන්නේ 360ට සමානයි. 2π ප්‍රමාණය ඔන්න 1 2 3 4 5 කියලා ගන්නවා. පහම සමානයි ඔන්න 360ට. දැන් පහම වෙන්නේ තියෙන්නේ 2π. එහෙනම් 2π ප්‍රමාණයම 360ට සමානයි. ඉතින් අපි දන්නවා මේක රේඩියන්. හරි රේඩියන උච්ච ප්‍රමාණයක් තියෙනවා. හරි මේ රේඩියන් වලින් අපි මෙතන කෑලි කීයක් කියලා බලන්න. එහෙනම් π කියන්නේ π රේඩියන් කියන්නේ කවුද? 180යි කියලා ලස්සනට සූත්‍රයක් කියනවා. රේඩියන π කියන්නේ 180ක් කියලා. පැහැදිලිද? එහෙනම් මේ π කියන එක තමයි අපි 180යි කියලා කියන්නේ රේඩියන් වලින්. මේ අංශක මේක ඉතින් හතරේ රේඩියන් අංශක අතර සම්බන්ධතාවය මෙන්න මේක තමයි රේඩියනයි අංශක අතර සම්බන්ධතාවය. හරි මේක අරගෙන මෙහෙම ලියන්න මේ කෑලි එතකොට 2π ප්‍රමාණයක් තියෙනවනේ. එහෙනම් මේකම අපි කෑලි R වලට බෙදුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ එහෙනම් 2π ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් 2π ප්‍රමාණයම වටේ කවර් වෙනවනේ නේ. මුළු දිග කෑලි වලින් බෙදුවට පස්සේ ඔක්කොම හරි කවර්නේ. අනේ 2π ප්‍රමාණය 360ට තමයි සමාන වෙන්න ඕනේ නේ. ඔක දාගන්න. හරි. දැන් අපි බලමු කොහොමද මේ අතර සම්බන්ධතාවය අටක් ගාලා අපි හොයාගන්නේ. හරිද?
උදාහරණ අංශක 30 කොහොමද රේඩියන් වලින් එන්නේ කියලා බලමු. හරිද? මම එකක් කියලා දෙන්නම්. අංශක 30 කොහොමද එන්නේ? අපි දන්නවා අංශක 180 කියන්නේ රේඩියන 5 නේ. හරි. මෙතන මෙහෙම ලියන්නකො නම් මෙහෙම පළවෙනි ලියන්න එක කියලා දාලා මේවා රේඩියන වලින් ලියන්න. මේවා රේඩියන වලින් ලියන්න. මේවා රේඩියන වලින් ලියන්න. හරි. එහෙනම් එක අංශක 30 අපි රේඩියන වලින් ලියමු. අපි දන්නවා අංශක 180ක් කියන්නේ 5 නේ. එහෙනම් අංශකයක් කියන්නේ කීයද? 5 දෙකේ 180යි නේ. නේද? එහෙනම් අංශක 30ක් ගන්න මේක 30න් වැඩි කරනවා. එහෙනම් එම නිසා අංශක 30ක් කියන්නේ ඉහළට ගිරීම 180 කියන්නේ කයි එන්න 6. එහෙනම් අංශක 30ක් කියන්නේ රේඩියන 5 බෙදීම 6. පැහැදිලිද? හරි සරල දෙයක් තියෙන්නේ 180ට 5 නම් 3කට කීයද? පැහැදිලිද? අච්චරට මෙච්චර නම් මෙච්චර කොච්චර වගේ තමයි නේද? හරි ඒක දෙවෙනි එක 45 බලන්න අංශක 45. අපි දන්නවා 180ක් කියන්නේ නම් 5 රේඩියන්. හරි එකක් කියන්නේ 180 බෙදීම 5 මේ 5 බෙදීම 180 නේ. එහෙනම් 45ක් කියන්නේ 5 බෙදීම 180 වැඩි කරනවා කියන්නේ 45යි. ඒක අපි දන්නවා මේ දෙකයි දෙක 45 වල එක 90යි 90 දෙක 10යි 180 වෙන 4යි. එහෙනම් 5 බෙදීම 4යි රේඩියන් කියලා ලියන්න. හරි තුන අංශක 120 අංශක 120 කියන්නේ 5 බෙදීම 180 තව 120 හරි 120 අපි වෙන ඥාන රේඩියන කියලා නේද? එහෙනම් බිඳුව කැපෙනවා 6 කැපුවොත් 6 කැපුවොත් 2යි 6 කැපුවොත් 3යි. එහෙනම් 2යි 5 බෙදීම 3යි රේඩියන කියලා. ඒ කියන්නේ අංශක 120. ඕම මේ විදිහට අපිට පුළුවන් සංකල්ප මේක අංශක රේඩියන් වලට හරවගන්න. අංශක රේඩියන්. ඉන්න හැම අංශකයක්ම අපිට පුළුවන් රේඩියන් වලින් ලියන්න නේද? රේඩියන් වලින් ලියන්න. හරි. මේ ටික දාගන්න සහ අපි ඊළඟට ලියමු දෙක මේක දාගන්න නවත්තලා වීඩියෝ එක නවත්තලා ලියා ගන්න පුළුවන් නේ. අපි ඊළඟ එකට යමු. හරි. හරි දෙවෙනි එක ලියා ගන්න මේවා අංශක වලින් ප්‍රකාශ කරන්න. මේවා අංශක වලින් ප්‍රකාශ කරන්න. මේවා අංශක වලින් ප්‍රකාශ කරන්න. දෙක මේවා අංශක වලින් ප්‍රකාශ කරන්න. එතකොට අපි බලමු එක 5 බෙදීම 3 කොහොමද ප්‍රකාශ කරන්නේ? අපි දන්නවා 5 රේඩියන් කියන්නේ නම් 180යි. එහෙනම් 5 බෙදීම 3 කියන්නේ කීයද? 5 බෙදීම 3 කියන්නේ 180 බෙදීම 3. ඒ කියන්නේ අංශක 60යි. 4යි 5 බෙදීම අපි ඔබට 4යි 5 බෙදීම 3. right? එතකොට අපි දන්නවා 5 කියන්නේ කවුද? 180යි. 5 රේඩියන් 180. එහෙනම් 4යි 5 බෙදීම 3 කියන්නේ කොච්චරද? 4යි බෙදීම 3 5 වෙනකොට දානවා කවුද? 180 නේ. 5 වෙනකොට 180. එහෙනම් අපි දන්නවා 3ට 1යි 6යි. නම් 6ක් 44යි 240යි. පොඩි දෙයක් කරන්න තියෙන්නේ 3 අපි ගමු 8යි 5 බෙදීම 6යි අපි ගමු 8යි 5 බෙදීම 9යි 11යි 5 බෙදීම 6යි 11යි 5 බෙදීම 6යි 11යි 5 බෙදීම 6 කියන්න පුළුවන් හරිද 11 5 කියන්නේ 180යි බෙදීම 6යි 5 කියන්නේ 180යි කියලා දාන්න 1යි 3 ඉතින්
එහෙනම් 330 තමයි උත්තරේ වෙන්නේ. අංශක 330. ඔය විදිහට හරි ලේසියෙන් 5 කියන දන්න 180 දාලා මේක සුළු කරලා හදාගන්න පුළුවන්. හරි. ඔය තුනක් දාගන්න හරියට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් හරි මාව contact කරගෙන WhatsApp වලින් හරි Telegram වලින් හරි message එකක් දාන්න. හරි. හරි එහෙනම් අපි ඉස්සරහට යමු. ඒක ඔයාලට වැදගත් දේ මෙන්න මේ ටික බගුවක දාගන්න මම ඒක වැදගත්ම කියලා දෙන්නම්. මේවා පිටික්ස් වලින් කියලා දීලා ඇති. දැන් පිටික්ස් වලින් කියලා දීලා ඇති. හරි. බගුව ගහ ගන්නවා. හරි. කොහොම ගහ ගන්න මේ අංශක බිඳුව අංශක 30 අංශක 60 45 මේක රේඩියන බිඳුවයි මේක රේඩියන් 5 බෙදීම 6යි මේක 5 බෙදීම 4යි මේක 5 බෙදීම 3යි අනුමෝදයෙන් 5 බෙදීම 2යි සහ මේක 5 හරිද මේ දෙන්නේ අංශක සහ මේක රේඩියන් හරි අංශක රේඩියන් එතකොට අපි දන්නවා එහෙනම් 45 කියන්නේ 5 බෙදීම 4. මේක පාඩම් කරගන්න ඕනේ. මේක මතක තියාගන්න ඕනේ. මේක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එකපාරට එකෙන් ටට්ටක් ගාලා මේව ගන්න එක. දැන් අපිට මේකෙන් දුන්නොත් එහෙම ටික් ගාලා කරන්නේ. කොහොමද දන්නවද? දැන් අපි දන්නවනේ අපිට කිව්ව 240 කියන්නේ කියලා. අපි දන්නවා 240 කියන්නේ 60 වල 4නේ. 60 වල 4. 60 කියන්නේ 5 බෙදීම අපි දන්නේ 60 කියන්නේ 5 බෙදීම 3යි. ඒක 5 බෙදීම 3 ේ වක්‍රයක් කියන්නේ 4යි 5 බෙදීම 3 කියලා දාලා ලියන්න පුළුවන්. හරිද? උදාහරණ මේකෙන් මම අපේ කරගන්න. අපිට කිව්ව 270 කියන්නේ කියලා 270 කියන්නේ කීයද 90 තුනක් නේ 90 තුනක් 90 කියන්නේ 5 බෙදීම දෙකයි එහෙනම් 3යි 5 බෙදීම දෙක කියලා ලියන්න පුළුවන් ටක්ටක් පැහැදිලිද 90 කියන්නේ 5 බෙදීම දෙකයි නේ පැහැදිලි ඒ වගේ අපිට අනිත් පැත්තෙන් දුන්නොත් මේක දෙවෙනි ගන්න මේක ටක්කාර ලියන්න පුළුවන් නේ බලන්න තුන්වෙනි එක අපිට දුන්නොත් මෙහෙම හරි අර කලින් දුන්නේ 11 5 බෙදීම 9 5 බෙදීම 9 කියන්නේ 11 5 බෙදීම 6 5 බෙදීම 6 ගන්නවා 30යි කියලා 30යි එහෙනම් දෙකෙන් බෙදුවා 330යි අංශය පැහැදිලිද අපිට දුන්නොත් 7යි 5 බෙදීම 4 කියලා අපි දන්නවා 4 45 ගිලයි 5 බෙදීම 4 කියන 45 එතකොට අපිට වැඩි කරන්න තියෙන්නේ හරි 280යි 35යි 4 35යි තුනක් ඉතුරුයි 4යි 315 නේ ඒක 300 පහළ වෙන්නේ. හරි. එතකොට කොහොම ඔය වගේ අපිට පොඩක් අග්ගාලා යන මේ කොල්ල ගියාට ඕන එකට අනුපාතයකට හදාගන්න. හරි. ඕක දාගන්න. සහ ඊළඟ මේ තුන උදාහරණයක් අග්ගාලා මේ හදන්න. හරි. ඕක ලියා ගන්න. හරි. ඕක තමයි ඉතින් ඉස්සෙල්ලාම අපි කරේ කොහොමද කෝණ මේක සම්පූර්ණ සමනය කරගන්නේ සහ අපි මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. හරි. හරි ඊට පස්සේ දාන්න ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්වීම කියලා මාතෘකාව. ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්වීම. හරි. ත්‍රිකෝණමිතික අනුපාත කීයක් තියෙනවද? අපි දන්නවා 11 වෙනි ඉගෙන ගත්තා 11 10 ත්‍රිකෝණමිතික මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා කියලා නේ. මොනවාද? sin, cos සහ tan. හරි. ඒක අපි දන්නවා මූලික අනුපාත කියන්නේ තුනයි. මොකද? sin, cos, tan. හරි අපි දැන් කතා කරන්න යන්නේ ඒකේ කොහොමද ගන්න කියලා. මතක් කරගන්න ඉස්සරහට මේක A B C හරි ඒක අපි මේක කියනවා මේ ඊළඟ ඉස්සරහින් තියෙන්නේ මේ ඊළඟ ඉස්සරහින් තියෙන සම්මුඛ පාදේ සම්මුඛ පාදේ හරි සම්මුඛ පාදේ මේ තියෙන්නේ බද්ධ පාදේ පාදේ මේක ඇවිල්ලා කාරණේ කියලා කියනවා එහෙම කියන්නේ හරි අලුතෙන් මුලින් නම් ඉගෙන ගන්න කොහොමද ලේසි හරි එතකොට මේක මතක නැත්නම් මම මතක කරගන්න හරි එතකොට
theta මේ theta ගේ sin එක. sin theta කියලා කියනවා අපි. හරි? සම්මුඛ පාදයේ වීම කර්ණය එක. ඒක ඇත්තටම සම්මුඛ පාදයේ වෙන්නේ අපේ AB කර්ණය වෙන්නේ AC sin theta. ඒක වගේ cos theta කියලා කියනවා. හරි? බද්ධ පාදයේ වීම කර්ණය. ඒක cos theta කියන්නේ බද්ධ පාදයේ අපේ BC කර්ණය AC. හරි? සහ මෙතන ඉන්නේ මෙතන ලියන්න tan theta කියන්නේ කවුද? සම්මුඛ පාදයේ වීම බද්ධ පාදයේ කියන්නේ සම්මුඛ පාදයේ වෙන්නේ AB බද්ධ පාදයේ වෙන්නේ BC. හරි? ඔන්න ඒක ලියා ගන්න. ඕක තමයි මූලිකම ත්‍රිකෝණමිතික අනුපාත තුන. අපි පොළවල් කාලේදී කතා කරන්නේ. පොළවල් කාලේ වෙඩින් ගැන තමයි කතා කරන්නේ. හරි? මේක මකනවා. ඔයාලට අමතර වෙනවා මේකේ. හරිද? මේකේදී අමතර වෙනවා cosec θ කියලා කියන්නේ. cosec θ කියන්නේ. හරිද? ඒකයි. sin θ. හරිද? අනිත් එක cot θ කියලා කෙනෙක් කියනවා. ඒකයට tan θ කියන්නේ. අර කලින් අපි sin cos tan ගන්න දන්නවනේ. තව කෙනෙක් කියනවා අලුතෙන් sec කියන්නේ. ඒකට cos θ කියලා. ඕක වැදගත් ඉස්සරහට ගණන් හදන්න. හරිද? ඒ කියන්නේ sin අනිත් පැත්තට හරි. ඒ කියන්නේ දැන් ක sin නේ. ක sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් cosec කියන්නේ එකයටනේ අනිත් පැත්තට. එහෙනම් ස කියනවා. ඉතින් එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. අපි අර sin එක දන්නවනේ. sin cos tan දන්නවනේ මේ පැත්ත. sin cos tan දන්නවනම් එතනින් මේ අනිත් පැත්ත උඩට මාරු කරලා හදා ගන්න. හැබැයි cosec කියන්නේ එකයට sin කියලා මතක තියාගන්න ඕනේ. cosec කියන්නේ එකයට sin කියලා. cot කියන්නේ එකයට tan කියලා. හරි? sec කියන්නේ එකයට cos කියලා මතක තියාගන්න. දැන් cosec කියන්නේ එකයට cos කියලා එහෙම පාපුලා මාරු කරගන්න බෑ. ඕක මතක තියෙන්න ඕනේ. ඕක මතක තියාගත්තට පස්සේ අපිට දැන් ඉස්සරහට දැන් මූලික ත්‍රිකෝණමිතික අනුපාත 6ක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඔන්න ඕක තමයි අපිට හම්බෙන පළවෙනිම සූත්‍රය වෙන්නේ. දැන් මම මේ පළවෙනි කැලේ කිව්වේ ත්‍රිකෝණමිතික සූත්‍රනේ. ඒකේ හම්බෙන පළවෙනි සූත්‍රය සෙට් එක තමයි ඔය කියන්නේ. හරිද? මේ දා පළවෙනි සූත්‍ර සෙට් එක. ඒකට ඕක කොටු කරලා තියාගන්න. ඕක මතක තියාගන්න ඕනේ ත්‍රිකෝණමිතියේ. පැහැදිලි? හරි? ඕක මතක තියාගන්න ඕනේ. right. මේක ලියා ගන්න. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා තව දෙවෙනි එක. හරි. අපිට කියන්න පුළුවන් tan කෙනෙක් කියලා tan θ කියන්න පුළුවන්. sin θ වීම cos θ කියලා. හරි. සහ cot θ කියන්න පුළුවන්. cot θ කියන්න පුළුවන්. cos θ වීම sin θ කියලා. හරි. ඔය දෙකත් වැදගත් ඊළඟ දෙක. හරි. ඔක තමයි අපිට ඊළඟට වෙන ශ්‍රේණි සමීකරණය වෙන්නේ. මේක අපිට අර මේ මූලික සූත්‍ර වලට දාලා හදා ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් tan කියන්නේ මොකද්ද? සා බනේ. සා බ. ඒක සා බ කියන එක මෙහෙම හදන්න පුළුවන්. tan කියන්නේ සම්මුඛ පාදයේ වලින් බද්ධ පාදයේ. මට පුළුවන් මේ දෙන්නම කර්ණයෙන් බෙදන්න ඕන. සාක සහ මේකත් කර්ණයෙන් බෙදන්න. ඒක කර්ණයෙන් බෙදලා යනවා. ඒ වගේ නම නේ. මේකම එක්ක කොට එන්නේ. මේකම එනවා. එහෙනම් සාක කියන්නේ sin, බාක කියන්නේ cos. පැහැදිලිද? ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හරි? tan එක සාබ. tan එක දුව tan එක. කර්ණයෙන් දුවනවා. ඒක තමයි අරගෙන දෙන්නේ. හරි? මේක ලියා ගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරනවා අර මූලික ත්‍රිකෝණමිතික ගත්ත සූත්‍රය තියෙනවනේ. දැන් මූලික අපි කතා කරන ත්‍රිකෝණේ මූලික ත්‍රිකෝණේ තියෙනවා. මූලික ත්‍රිකෝණයට අපි දානවා මේකේ අංක 90 කියන්නේ. මේක තීටා. හරිද? මේක ABC කියලා ගත්තොත් අපි දන්නවා පයිතගොරස් ක්‍රමයේ පයිතගොරස් ක්‍රමයේ පයිතගොරස් ක්‍රමයේ අපි දන්නවා AC වර්ගයේ සමානතාවය AB වර්ගය ධන BC වර්ගයේ. හරිද? මම AC වර්ගයේ බෙදනවා.
එක සමානයි AB බෙදීම AC ගේ සම්පූර්ණ වර්ගය කියලා කියන්න පුළුවන්. සහ BC බෙදීම AC ගේ සම්පූර්ණ වර්ගය කියලා කියන්න පුළුවන් නේද? ඒක කියන්න පුළුවන්. ඒකවල මේ තියෙන එකයි මේ තියෙන කවුද? AB බෙදීම AC. AB කියන්නේ කවුද? මේ කොණ්ඩ සම්මුඛ කෙනා සාක කියන්නේ sin θ ගේ සම්පූර්ණ වර්ගය. මේක නම් BC භාග කියන්නේ cos θ නේ වර්ගය. නම් ලක්ෂණ සූත්‍රය කරලා එක සමානයි. sin මේක මෙහෙම ලියන්නේ අපි ගොඩක් කරලා. sin වර්ගයේ θ. sin වර්ගයේ θ කියන්නේ sin θ වැඩි කිරීම sin θ. තමයි අපි ලියන්නේ sin වර්ගයේ θ. නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. sin θ ගේ සම්පූර්ණ වර්ගය කියලා. ඒක ගොඩක් වෙලාවට විභාගයේ දුන්නා මේ sin θ ගේ වර්ගය හරියද? sin වර්ගයේ θ කියලා තමයි ගොඩක් වෙලාවට ලියන්නේ. හරිද? මේක තමයි මේ කියන්නේ. හරි? ඔන්න මේක පැත්තකින් නෝට් කියලා දාගන්න. පැත්තකින් පොතේ කොහේ කොනකින් මේක කියන්නේ. sin θ වැඩි කිරීම sin θ තමයි මේක වර්ගයක් කියන්නේ. එහෙමද? තමයි ඒ වර්ගය ගන්න පුළුවන්. ඒ වැඩි කිරීමේ ඒ වගේ තමයි. හරි? sin වර්ගය කියනවා කියන්නේ. සහ එහෙනම් මේක නේද කවුද? cos වර්ගයේ θ. ඔන්න අපි හම්බෙන ඊළඟ තුන්වෙනි මතක තියාගන්න ඕන සූත්‍රය. sin වර්ගය දන cos වර්ගය කියන්නේ එකයි. sin වර්ගය දීලා දන cos වර්ගය දීලා කියන්නේ එකයි. හරි. එතකොට ඔන්න අපිට හම්බෙනවා මූලික පළවෙනි. හරි. මේ ටික තියාගන්න සම මෙතනින් නවත්තන්න. මෙතනින් නවත්තන්න. right අපි කරන්නේ මේක බෙදනවා මෙන්න මේක සමානයි. නැත්නම් මේ දෙන්න අප sin වර්ගය කියලා දාන්න. cos වර්ගය කියලා සමාන එකයි නේද? හරිද? ඒතර මට පුළුවන් මේක sin වර්ගයෙන් බෙදන්න ඔක්කොම ටික sin වර්ගයෙන් බෙදන්න. මේ පැත්තේ මේක. මේකත් බෙදනවා sin වර්ගයෙන්. මේකත් බෙදනවා sin වර්ගයෙන්. හරිද? ඊට පස්සේ මට පුළුවන් මේක වෙන වෙනම බෙදන්න පුළුවන් නේද? එතකොට මේක එක වෙනවා. මේකට කැපිලා යනවා සහ මේක බෙදෙනවා. එතකොට එනවා cos වර්ගයේ θ බෙදීම sin වර්ගයේ θ බෙදීම. මෙතන එනවා එකයට sin වර්ගයේ θ. එහෙනම් මම කියලා දුන්නා cos දැන් මේක ලියන්න පුළුවන් cos θ බෙදීම sin θ ගේ සම්පූර්ණ වර්ගය කියලා නේද? ඒ කියන්නේ cos බෙදීම sin. කවුද cos බෙදීම sin කියන්නේ? cos බෙදීම sin කවුද? cot θ. cot θ ගේ වර්ගය බෙදීම කියන්නේ cos වර්ගයේ θ කියනවා. එහෙනම් cos වර්ගයේ බෙදීම sin වර්ගය කියන්නේ cot වර්ගයේ θ. සහ මම කියලා දුන්නා ඊට වලින් එකයට sin වර්ගය කියන්නේ කොහොමද? එකයට sin කියන්නේ කොහොමද? එකයට sin කියන්නේ cosec නේ. cosec θ නේ. එහෙනම් එකයට sin වර්ගය කියන්නේ cosec වර්ගය θ. එහෙනම් තව සූත්‍රයක් හදනවා අස්සන එක දන cot වර්ගය කියන්නේ එක දන cot වර්ගය කියන්නේ cosec වර්ගය කියන්නේ. පැහැදිලිද? එක දන cot වර්ගය කියන්නේ cosec වර්ගය θ. හරි. එතකොට අපි පළවෙනි එක තියෙනවා sin වර්ගය දන cos වර්ගය 1යි. sin වර්ගය දන cos වර්ගය 1යි සහ එක දන cot වර්ගය කියන්නේ cosec වර්ගය කියලා. හරි. එහෙනම් දැන් මම මෙතන කරේ මොකද්ද? sin වර්ගයෙන් බෙදෙන්නේ මේකට. මට පුළුවන් ඊළඟ එකේ ටිකාගෙනද මේක cos වර්ගයෙන් බෙදන්න. cos වර්ගයෙන් බෙදුවොත් එතකොට තව සූත්‍රයක් මේ වගේම ලස්සන එකක් හැදෙනවා. හරි. මේක ලියා ගන්න සහ මේක කොටු කරගන්න, මේකත් කොටු කරගන්න. හරි. හරි. අපි බලමු ඊළඟට මේ ප්‍රකාශනයේම ආගෙන්ද cos වර්ගයෙන් බෙදුවොත් දෙපැත්තට. cos වර්ගයේ දිගින් බෙදුවොත්. cos වර්ගයේ දිගින් බෙදුවොත් මේ පැත්ත වෙනවා sin වර්ගයේ දිගින් බෙදීම cos වර්ගයේ දිග මේ පැත්ත වෙනවා ධන 1යි කියලා. මෙතන දාන එක වැඩි කරලා පොදු වරේ ගත්තා වගේ නේද? මේ කැලේ වෙනම බෙදනවා මේ කැලේ වෙනම බෙදනවා එකයි. මෙතන එකට cos වර්ගයේ. මම දන්නවා sin දිග බෙදීම cos දිග කියන්නේ tan දිග කියලා මම දුන්නානේ. ඒක මතක තියෙන්න ඕන. මේවා sin බෙදීම cos කියන්නේ tan. ඒවා මතක තියෙන්න ඕන. දැන් sin වර්ගයේ බෙදීම cos වර්ගයනේ. ඒක tan වර්ගය වෙනවා. මේක එකයි. එහෙනම් මේක එකලම cos කිව්ව එකයට cos කිව්වොද? එකයට cos බලන්න දැන් කලින් නෝට් එකේ ලියලා තියෙනවා. එකයට cos කියන්නේ sec. එහෙනම් sec වර්ගය කියලා. පැහැදිලි? එහෙනම් අපි කියනවා එකලම tan වර්ගය. නැත්තම් tan වර්ගය දැන් එක කියන්නේ sec වර්ගය. එතකොට අපි යනවා මූලික සූත්‍ර මේකේ තුනක්. මූලික සූත්‍ර තුනක්. පැහැදිලිද? හරි ඒ තුන වෙනම එක ළඟ ඉන්නකොත් එහෙම ඊට පොදු කරගන්න sin වර්ගයේ දීලා දාන
cos වර්ගය දීලා කියන්නේ 1යි. හරි. එක දන cot වර්ගය දීලා කියන්නේ cosec වර්ගය දීලා සහ මේ ගත්ත එක දන tan වර්ගය දීලා කියන්නේ sec වර්ගය දීලා. ඔය ටික මූලික ඔන්න ඔය තුන මේ ටික මතක තියාගන්න ඕනේ. මේක අනිවාර්යයෙන් මතක තියාගන්න. මේ දෙක මතක තියාගත්තේ නැත්නම් අර ටක් ගාලා මේකෙන් බෙදලා මේ දෙක හදලා ගන්න පුළුවන් විදිහට හදාගන්න. හරි. දැන් මමත් එහෙමයි මේක තමයි මතක තියාගෙන ඉන්න වැඩිපුර. මේක මතක තියාගන්න ඕන අනිවාර්යෙන්. සහ ගානකදී මේ මාව පැත්තක ටක් ගාලා මේ විදිහට බෙදලා හදාගන්න පුළුවන්. එක පියවරකින් වගේ හදාගන්න පුළුවන්. මේක හරියට ප්‍රැක්ටිස් කරන්න ගෙදරදී 3-4 පාරක් ලියලා. හරි. මේ ටික මේක ලියලා ඊට පස්සේ යටින් මේ තුනම ලියලා කොටු කරගන්න. ඔක තමයි අපිට හම්බෙන්න වැදගත්ම සමීකරණ සෙට් එක. right මේක ලියාගන්න. හරි. අපි යම් මූලික සර්වසාම්‍ය සාධනය කරන්න. සර්වසාම්‍යයක් කියන්නේ මොකද්ද කියලා බලමු. ඉස්සෙල්ලා ලියන්න මාතෘකාව සර්වසාම්‍ය සාධනය කිරීම. සර්වසාම්‍ය සාධනය කිරීම. මම මේකෙදී ඔයාලට මේ වීඩියෝ එක යටින් PDF එක දාන්නම්. PDF එක දාලා මේ ඒකේ සර්වසාම්‍ය විසඳන හැටි සහ ඒකේ උත්තර ටික ඔක්කොම මම දාන්නම්. එතකොට ඔයාලට ඒක බලාගෙන තව වැඩිපුර ගණන් හදන්න පුළුවන් නේ. එතකොට මම ලියපු නෝට් එක පාඩ දාන්නම්. සහ ඒකේ ගණන් හදපු විදිය තියෙනවා. ඒක ගණන් 40ක් 50ක් හදලා තියෙන්නේ. එතකොට ඒක බලලා ඔයාලට පුළුවන් මේක කොහොම කියන්නේ කියලා තනියම කරලා ඉගෙන ගන්න. හරි. මම දැන් මේක හදනකදී පොඩ්ඩක් කියලා දෙන්නම්. කියන්නේ සර්වසාම්‍ය සාධනය කිරීම කියන මාතෘකාව ලියන්න. සර්වසාම්‍ය සාධනය කිරීම. හරි. සර්වසාම්‍ය කියන්නේ හැම අගයක් මොකක් හරි එකකට s ගේ සමීකරණයක ගන්න s ගේ මේ පැත්තේ තියෙන අගයන් වලට වම් අත පැත්තේ තියෙන ඒවාට දැන් සමාන ලකුණකින් වෙන් කරලා දෙන්න. හිතමුකෝ x වර්ගය ගන්න එක කියන්නේ 1යි කියලා. x නේ කියලා. ඒතකොට s ගේ හැම අගයක්ම මේ පැත්තේ තියෙන x ගේ හැම අගයකම මේ පැත්තේ s ගේ හැම අගයකම සමාන වෙනවා. එහෙම වුණොත් තමයි මේක සර්වසාම්‍යයක් වෙන්නේ. දැන් මේක එක සමීකරණයක්. તો සමීකරණයක සර්වසාම්‍යය වෙන්නේ මෙහෙම ඉගැලි තුනක් ගන්නවා. මේක වෙනකොට ඉගැලි තුනක් ගන්නවා. ලියනවා x නේ. ඒකෝ මේකේ x දාන හැම අගයකටම s ගේ හැම අගයකටම ඒ දාපු x අගයකටම මේ දෙපැත්තම සමාන වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මෙතන එක දැම්මොත් එහෙම. එක දාන එක මේ පැත්තේ x හැබැයි මේ පැත්ත බිඳුව. එතකොට මෙහෙම වෙන්නේ නැහැ. කියන්නේ මේක සර්වසාම්‍යයක් නෙමෙයි. පැහැදිලිද? සර්වසාම්‍යයක් ගත්තොත් එහෙම හැමතිස්සෙම මේ පැත්තේ අගය දාන හැම අගයකටම සමාන විදිහට මේ පැත්තේ උත්තරේ එන්නත් ඕන. අනිවාර්යයෙන් එන්න ඕන. පැහැදිලිද? ඒකට උදාහරණයක් දීලා දැන් මෙහෙම ලියන්න. පහත සර්වසාම්‍ය කියන එකෙන් තේරෙනවනේ. සාම්‍ය කියන සමානයි කියන එක හැමදේම සමානයි. සර්වසාම්‍ය වෙන්නේ මොනවද දැම්මත් මේ පැත්තයි මේ පැත්තයි වම් අත පැත්තයි දකුණු අත පැත්තයි සමාන වෙන්න ඕනේ. හරිද? පහත සර්වසාම්‍ය සාධනය කරන්න. පහත සර්වසාම්‍ය සාධනය කරන්න. පළවෙනි එක දෙන්නේ sin A හරි sin θ වගේ sin A sec A සමානයි කියලා වෙනන්න කියලා කියනවා අපිට tan A කියලා. හරි ගොඩක් ලාට දැන් ඉස්සරහට කතා කරනවානේ සර්වසාම්‍ය. අපි පුරුද්දට කියන්නේ අපි දාන්නේ දෙකක් විතරයි. හරිද? දැන් මේ පළවෙනි ගණනේ මම තුනක් දාලා දෙන්නේ සර්වසාම්‍යයක් කියලා කියන්න. සහ මෙතනින් ඉස්සරහට අපි මේ ප්‍රශ්නයක් නැහැ. ඉරිකැලි දෙයක් කියවුවාම එන්නේ. අර මෙහෙම තමයි. හරි. සර්වසාම්‍යයක් කියන්නේ මේ පැත්ත මේ පැත්ත හරියටම මේ A ට මොනවද දැම්මත් මේ දාපු හැම A අගයකටම මේ පැත්තේ අගය හරියට සමාන වෙනවා. පැහැදිලිද? මේක අපි sin 30යි sec 30යි කියලා. එහෙනම් ඒක සමාන වෙනවා tan 30ට. පැහැදිලිද? sin 90යි sec 90යි. එහෙනම් ඒක සමාන වෙනවා tan 90ට. පැහැදිලිද? අන්න එහෙම තමයි හැම A අගයකටම ඔය වම් අත පැත්ත සහ දකුණු අත පැත්ත සමාන වෙනවා. ඒකෝට අපි දැන් මේක හදන්නේ හරිද? ලොකු පැත්තකින් පටන් ගන්න. ඒ කියන්නේ left hand side එකෙන් පටන් ගන්නවා. left hand side එකෙන් පටන් ගන්නවා. කවුද sin A sec A නේ? sin A sec A. sin A sec A. එහෙනම් අපි දන්නවා මේක අපි වෙනනවා මොකද්ද? මේක සුළු කරලා අන්තිමට කවුරුනවා කියලාද? tan A එනවා කියන. පැහැදිලිද? මෙයා එනවා කියනවා වෙන්නට ඕන. එහෙනම් sec A කියන අපි දන්නවා ඒකයට
cos a එහෙනම් වලට කියනවා sin a වැඩි කිරීම කියන්නේ sin a cos a එහෙනම් අපි දන්නවා sin a වැඩි කිරීම cos a කියන්නේ කවුද tan a නේ එහෙනම් අපි කියනවා RHS කියන්නේ right hand side ඉතින් LHS කියන්නේ නම් left hand side හරිද වමට පැත්ත දකුණට පැත්තට සමානයි පැහැදිලිද එහෙනම් තමයි මේ LHS LHS සමානයි RHS කියලා ලියමු පැහැදිලිද වමට පැත්ත දකුණට පැත්තට සමානයි ඕක තමයි පෙන්නන්නේ ඒක ලොකු පැත්තකින් පටන් ගන්න ඒක අපිට ලේසියෙන් සුළු කරගෙන යන්න පුළුවන් එතනින් පස්සේ අපි දන්නේ කොහොම මොකක්ද හිතාගන්නේ කියලා ඉතින් අර පැත්තෙන් පටන් ගන්න එක වැඩි ලේසි ඒක තමයි පළවෙනි සර්වසාමාන්‍ය හරි ඔයගේ සර්වසාමාන්‍ය 30ක් 40ක් හදපු නෝට් එක මම දාන්නම් මේ යට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් හරිද ඒක ඔයාලට ඔක බලන්න සහ ඒක ගණන් ටික හදාන්න යන්න හරිද හරි ගම් බලමු අග්ග tan a ධන කොටේ tan a ධන කොටේ සමානයි tan a ධන කොටේ සමානයි එහෙනම් තියෙන්නේ sec a විද cosec a sec a විද cosec a කියලා විද sec a වැඩි කිරීම cosec a හිතත් දීපේ වැඩි කිරීම කියන්නේ cosec a කියලා පෙන්නන්නේ එහෙනම් මම පටන් ගන්නවා මේක left hand side කවුද tan a ධන කොටේ හරිද tan a ධන කොටේ tan a කියන්නේ දැන් අර මම කලින් දුන්න සූත්‍ර ටික ඕන වෙනවා ඈ කලින් දුන්න සූත්‍ර ටික මම පැත්තකින් ලියන්නම් හරිද පළවෙනි එක cosec a කියන්නේ එකට sin a cot a කියන්නේ එකට tan a හරි theta වලින් හරි ගමන් නැහැ හරි මෙතෙන්ට මොකක් ආව මෙතන එන්නේ එන්න ඕනේ sin theta නම් cosec theta නම් sin theta කියන්නේ ඊළඟට sec sec a වලගේ මොකද sec a කියන්නේ එකට ඔන්න පළවෙනි එක ඊළඟට දුන්නා cot a කියන්නේ cos a වැඩිම sin a කියලා එකෝයි සහ tan a කියන්නේ හවුද ඒ කියන්නේ පැත්තනේ sin a වැඩිම cos a කියලා දුන්නා සහ ඊළඟට අර sin වර්ගයේ දීලා cos වර්ගයේ දීලා කියන්නේ එකයි කියලා හරිද ඊට එක දාන cot වර්ගයේ දීලා කියලා කිව්වා cosec වර්ගයේ දීලාට ඊට සායුවා ඕනම මේකේ ඒ වෙලේ ලියන්න ප්‍රශ්නයක් නැහැ ඊට දීපත් එකයි ඈ කොහොම විදියට ෂෝට් නෝට් එක හදාගෙන යන්න ඉස්සරහට තව සූත්‍රය ඒවා ඒකට ෂෝට් නෝට් එක හදාගෙන යන්න ඉස්සරහට ඈ වර්ගයේ ඒ කියන්නේ සෙක් වර්ගයේ කියන්නේ මොනෝ තමයි අපේ මූලික නතුරේ හරි ඔය ටික තමයි අපි දැන් මේ ගාන හදන්න පාවිච්චි කරගෙන යන්නේ එහෙනම් tan a කියන්නේ tan a කියන්නේ කවුද sin a වැඩිම cos a නේ හරි මානි පැත්තට යනවා ඔයාලා මේ කැලේ පොලේක හදා ගන්න මේ කැලේ පොලේක තියාගෙන ඒ පොලේ ළඟ තියාගන්න පුළුවන් එකක් ඒ සමානලම දැන් රිවිෂන් 9 එක බලනවා නම් එයාලට මතක තියාගන්න මම කලින් කරලා තියෙනවානේ දැන් අලුතෙන්ම ඉගෙන ගන්න ළමයි මේක බලාගෙන ෂෝට් නෝට් එක හදාගෙන තව ඉස්සරහට එකතු වෙනවා ඒක මේකට දාගෙන පාඩම් කරගන්න ඒවා මේක දුන්නාම කියන්නේ sin a වැඩිම cos a සහ cos කියන්නේ නෑ cos කියන්නේ cos වැඩිම තමයි cos a වැඩිම sin a හරි එහෙනම් මම කරන්නේ මෙතනින් හරස් මුල දෙක ගන්න මට ගන්න හදාගෙන යන්න පුළුවන් හරස් මුල දෙක මෙතෙන්ට එනවා sin වර්ගයේ ධන මේක මෙතෙන්ට ආව cos වර්ගයේ ඒක මේ දෙක උඩ වෙනවා නේ sin a cos a පැහැදිලිද sin a cos a හරි මෙයා කියේ sin වර්ගයෙන් cos වර්ගයේ මේ තියෙන sin වර්ගයෙන් cos වර්ගය එකයි එහෙනම් මේක කියන්න පුළුවන් අපිට සමානයි ඒකයට sin a cos a පැහැදිලිද මේ එක ලියන්න පුළුවන් කාට ළඟින් ඒකයට sin a වැඩි කිරීම ඒකයට cos a කියලා නේද එක් වරක් එක එකයි කොහොමද ඒකට මේ දෙක වැඩි කිරීම ලියන්න පුළුවන් අපි දන්නවා ඒකයට sin කියන්නේ කවුද ඒකයට sin කියන්නේ cosec a ඉතින් ඒකයට cos කියන්නේ sec a
එහෙනම් පැහැදිලි එහෙනම් අපි මෙතන ලියනවා යටින් ඊළඟ මේකට යටින් හරිද සමානයි r h s පැහැදිලි නේද මේ දෙකේ මාරු කරන්න ප්‍රශ්නයක් ගුණිතයක් තියෙන්නේ මේක ඇවිල්ලා තියෙන්නේ පැහැදිලි හදාගන්න මේවා හදද්දි මොන හරි ප්‍රශ්න දැන් මේ සූත්‍රවල තමයි දාන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන් හරි හරි මේක නවත්තලා වීඩියෝ නවත්තලා ලියා ගන්න ඕනේ හරි අපි යන්න තව එකකට හරි ඒ අමාරු එකට යන්න cos θ මේ මම මේ ගණන් ටික දාන්නම් cos θ වර්ගමූල cot වර්ගයේ θ දැන එක සමානයි cosec වර්ගයේ θ රින එක cosec වර්ගයේ θ මේකේ වර්ගමූලය හරි එතකොට අපි ඔයගේ left hand side එක cos θ cos වර්ගයේ θ දැන එක මේ cos θ අපි දැන් ඒක දැන් cos වර්ගයේ එක දැන් cos වර්ගය කියන්නේ කවුද නැත්නම් cos වර්ගය දැන් කියන්නේ cosec වර්ගයේ වර්ගමූල cosec වර්ගය එහෙනම් මේ වර්ගයට වර්ගමූලේ නැකරන්නේ වර්ගමූලේ දෙන එක නේද ඒක මට එනවා cos θ cosec θ හරි ඒක මම දන්නවා cosec θ කියන්නේ කවුද cos θ cosec කියන්නේ එකයට sin එක එහෙනම් cos පිළිම sin කියන්නේ cot θ හැබැයි cot θ නේ අපේ උත්තරේ වර්ගමූලය නේ වර්ගමූලය ගන්නවා කරන්නේ මේ cot θ ම වර්ග කරා සහ වර්ගමූල කරා පැහැදිලිද එතකොට වර්ගයට වර්ගමූල ලැබෙනවනේ මෙයා වර්ග කරලා වර්ගමූල දැම්ම අවුලක් නැහැ මේ කැටේ ගිහින් cot θ ටමයි හැබැයි අපේ වර්ගමූල සහ මෙතන වර්ගයක් තියෙනවා එහෙනම් cos වර්ගය කියන්නේ නැහැ මෙතන කියනවානේ cos වර්ගය කියන්නේ මේක එක මේ පැත්තට දැම්මම මේක මේකට දැම්මම cos වර්ගය උත් වෙනවා කියන්නේ cosec වර්ගයේ θ කියන්නේ එහෙනම් අපිට ඔන්න RHS උත්තරේ එලා හදාගන්න හරි අපි ඉස්සරහට යන්න සහ මේකෙන් ගණන් ටික දාන්න හදපු විදිහ හදපු උත්තරات එක්ක ගණන් 40 50ක් තියෙනවා ඒ ටික try කරන්න ඕනේ සහ ඒකට මේ ටික පුරුදු වෙන්න තමයි ඒ ටික දෙන්නේ සබියන් ඊළඟ සූත්‍ර වලට ලියන්න හරි ලියා ගන්න සංයුක්ත කෝණ සඳහා සූත්‍ර සංයුක්ත කෝණ සඳහා සූත්‍ර සංයුක්ත කෝණ සඳහා සූත්‍ර සංයුක්ත කෝණ සඳහා සූත්‍රික මෙන්න මේ සූත්‍රය අර සූත්‍ර සෙට් එකට තව සූත්‍ර ටිකක් එකතු වෙනවා ඒ කියන්නේ මෙතන තියෙන ත්‍රිකෝණයක් කියන්නේ sin නැත්නම් cosec cot කියන්නේ ඒ දල නියෝගය ආවා. පළවෙනි එක කියන්නේ සංයුක්ත කෝණ සඳහා සූත්‍ර කියලා මාතෘකා ලියලා. පළවෙනි කියන්නේ ඒ දල v සඳහා සූත්‍ර ඒ දල v සඳහා සූත්‍ර ඒ කියනවා sin ඒ දල v මොකද මේ කලින් තිබේ sin නේ. ඒතකොට දෙන්නේ කිව්වොත් කොහොමද? sin නේ දන b වගේ આવොත් කොහොමද කියන්නේ? අපි එහෙම ලියන්නේ මොනවද? sin a cos b දන මෙයා ප්‍රකාශනය කරනවා කියලා කරන්නේ. sin a cos b දන cos a sin b කියලා ලියන්නේ. මේක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ දුරව අපිට cos a දන b කියලා ලියන්න. හරිද?
cos A dan B සූත්‍රය කියන්නේ cos A cos B වින sin A sin B හරිද? තුරු මේක පාඩම් කරගන්න ඕනේ. තමයි ඊළඟට අපිට තියෙන්නේ tan A. tan A ගන්න පුළුවන් කවුද? මේක මම ලියන්න පුළුවන් මට. මෙහෙම ලියන්න පුළුවන් නේ. sin A ගන්න B බෙදීම cos A ගන්න B කියලා. අපි දන්නවා උඩ sin A ගන්න B කවුද එන්නේ? sin A cos B ගන්න cos A sin B නේද? යට cos A ගන්න B කියන්නේ cos A cos B වින sin A sin B. හරිද? එහෙනම් මම කරන්නේ ඔක්කොම මේ උඩ එකයි යට එකයි ඔක්කොම බෙදනවා. හරිද? මේ දෙක ලියා ගන්නකො. මේ දෙක ලියා ගන්න දැන් මම අහනවා මට ඉන්නේ නැත්නම්. මේ ටික නම් දැන් අපිට මේ ටික මම තියාගමු කොහමද? මේ සෙට් එක බෙදනවා. මේ කැලේ ඔක්කොම බෙදනවා cos A cos B. ඒ කියන්නේ sin A cos B ධන cos A sin B කියන එක නම් බෙදනවා cos A cos B ගෙන් cos A cos B කියන එක නම් වෙන sin A sin B කියන එක බෙදනවා cos A cos B ගෙන්. මම cos A cos B වලින් හදන්නේ මොකද මේක tan කරගන්න ඒක tan කරගන්න tan වලට ලියා ගන්න පුළුවන් එක තමයි. නම් මෙයාගෙන් බෙදුවොත් මෙයාගෙන් බෙදුවොත් මට එන්නේ ඉතුරු වෙන්නේ sin A බෙදීම cos A විතරයි නේද? sin A බෙදීම cos A විතරනේ දාන්න. හරි? මෙයාගෙන් බෙදුවා cos B කරගෙන. මෙයා ආපහු මෙයාගෙන් බෙදුවොත් ඉතුරු වෙන්නේ sin B බෙදීම cos B විතරයි. මෙයාගෙන් බෙදුවොත් මෙයාගෙන් බෙදුවොත් ඉතුරු වෙන්නේ එකයි. එකයි. මෙයාගෙන් බෙදුවොත් sin A බෙදීම cos A කියන පුළුවන්. වැඩි කිරි. දුම් කියන්නේ sin B බෙදීම cos B කියලා ලියන්න. එහෙනම් අපි ලස්සන දෙනවා මේක ලියාගෙන යන්න. මේක ලියලා මෙතන ලියා ගන්නකො. ලියා ගන්න. හරි? එහෙනම් අපි ලස්සන සූත්‍රය කොහොමද එන්නේ? tan A dan B කියන්නේ tan A dan B කියන්නේ sin බෙදීම cos කියන්නේ මේ sin බෙදීම cos කියනකොට tan නේ. එයා ඒ tan නේ. එහෙනම් උසල sin බෙදීම cos tan B tan A dan tan B එක වින මේක tan A tan B. හරි? ඕක තමයි tan A dan B ගේ සූත්‍රය වෙන්නේ. පැහැදිලි? මේක ඔප්පු කරගෙන ඉඳලා මේ තියෙන්නේ. හරිනේ? එහෙනම් මේක ලියා ගන්න. මේක මතක ලියා ගන්න වෙනවා. tan A dan tan B බෙදීම එක වෙන tan A tan B. හරි? ඒකට ඒ වගේම ෆෝමියුලා නම් දෙක දාන්න වෙනවා. හරි? මේක කරලා මුලෙන්ම ඉස්සරහට. එහෙනම් දෙක A වෙන B සඳහා සූත්‍ර. A වෙන B සඳහා සූත්‍ර. A වෙන B සඳහා සූත්‍ර. A වෙන B කියන්නේ හා A වෙන B. හරි? A වෙන සඳහා සූත්‍ර. A වෙන B. එහෙනම් අපි කියනවා sin A වෙන B කියලා අර විදිහටමයි. අනිත් එකේ sin A cos B දාන්නේ. ඒ දාන වෙලාවේදී දාන්නේ උත්තර වෙන්නේ නැහැ. cos A sin B නේ අරගම තමයි cos A වෙන B කියන්නේ. හරි? cos A වෙන B කියන්නේ cos A cos B දාන sin A sin B. එහෙනම් tan A කියන්නේ tan A dan B කියන්නේ හරි? tan A dan B කියන්නේ tan A වෙන tan B බෙදීම හරි? වෙන tan A වෙන B කියන්නේ tan A වෙන tan B එක දාන tan A dan B
හරි ඔතුමා ලියලා පොඩු කරගන්න මෙන්න මේ විදිහට උත්තර අර මෙයා අර විදිහටම හදන්න පුළුවන් කලින් එක හැදුවා වගේ හදා ගන්න පුළුවන් හරි ඔයාලට ඕන නම් try කරලා බලන්න මම මේ අර ඒ හැදෙන විදිහ තමයි එකක් කියලා දුන්නේ අර කලින් කරපු විදිහ තමයි එකක් අත්දේ ඔයාලට තේරෙනවද නේද දැන් මේක ඇවිල්ලා සයින් ඒරින බීගලින් කොස් ඒරින බීගලිව අර දෙක මේ දෙක ආදේශ කරා අර විදිහටම සුදු කරන් ගිහිල්ලා මෙයාව හදා ගන්න ටෑන් එක ටෑන් බී වීම එක ගන්න ටෑන් එක ඕදාන ගාඩන ඒදන් දීට කියන සූත්‍රය හරි හරි මේ ටික ලියා ගන්න අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මෙතනින් පස්සේ මොනවද තව තියෙන සූත්‍ර මොනවද හරි ඒක මම දෙවෙනි වීඩියෝ එකේදී මේ සූත්‍ර තියෙන ටික ඉවර කරනවා හරි ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එකේදී අපි මම අර මුලදී කතා කරේ එවිලා ත්‍රිකෝණ ලක්ෂණ කතා කරනවා හරි ත්‍රිකෝණ ලක්ෂණ ගැන ඉගෙන ගන්න එහෙනම් මම දැන් මේ වීඩියෝ එකේදී බලලා දාන මේ සෙට් එක දාලා හරි ඔය පළවෙනි තුනයි දැන් ඊළඟ කතා කරමු මෙතන ඊළඟට පල්ලෙහාට එන්න ඕන එක A ධන B සහ A ඍණ B. A ගේ සූත්‍රය. ඒකෝට පහක් තියෙනවා. හරි. පළවෙනි එක මේ සෙට් එක, දෙවෙනි එක මේ සෙට් එක, තුන මේක, හතර A ධන B, පහ A ඍණ B. ඔය ටික හොඳට පාඩම් කරගන්න ඕන. හොඳට පාඩම් කරගෙන මම ඒ යටින් දානවා සරසාමි ටික විසඳපු විදිහක් තියෙනවා. සහ මේ ඒකෝට ඔයාලට පුළුවන් මේක විසඳලා විදිහ තේරෙන්නේ නැත්නම් මාව කන්ටැක්ට් කරගන්න. WhatsApp වලට හරි, Telegram වලට හරි මෙසේජ් එකක් දාන්න. හරි. එහෙනම් අපි part 2 වලින් හම්බෙමු. part 2 වලදී කතා කරන්නේ CD සූත්‍ර සහ 2 3 3යි ඊට සූත්‍ර සහ කොහොමද මේක ඇතුළට ඍණ ආව හරි කොහොමද අපි කරන්නේ සහ අපි දැන් කතා කරන්නේ අංශක -30 60 45 ඒ වගේ මේ ආගයන් කොහොමද හරි sin 30 කොහොමද tan 30 cos 30 cos 60 tan 60 ඒ වගේ 90 140 sin 720 වගේ කොහොමද -60 කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකේදී හරි ඒ ටික වෙනවා මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා සහ පාඩම් කරගෙන තියාගන්න. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.